බලමු මොනවද මේ ඇන්ටිෆංගල් ඩ්‍රග්ස් කියන්නේ කියලා. ඇන්ටිෆංගල් ඩ්‍රග්ස් කියන්නේ අපේ ඇඟ ඇතුලේ හරි ටොපික් කියන්නේ එළියේ හරි කියන්නේ එක්ස්ටර්නල් ටොපිකලි හරි ඉන්ටර්නල් සිස්ටමික් හරි මොකක් හරි ෆංගස් කෙනෙක් ඉන්නවා. කියන්නේ අපේ අපි ගත්තාම මෙයාගේ අතේ කියන්නේ අත උඩ ඉන්න ටොපිකලි ඉන්න පුළුවන්. එක්ස්ටර්නලි ඉන්න පුළුවන්. නැත්තම් ඇඟ ඇතුලේ එයාගේ බ්ලඩ් සර්කියුලේටරි සිස්ටම් එකේ එහෙනම් සිස්ටමික් විදිහට ෆංගස්ලා ඉන්න පුළුවන්. කියන්නේ ඒගොල්ලෝ අපේ ඇඟට ඇතුල් වෙලා කියන්නේ ඒ වගේ ටොපිකලි and external internally ෆංගල් ඕගනිසම්ස් ලව කිල් කරනවා. ඒක නිසා ඒගොල්ලන්ට ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස් කියලා කියනවා. අපි ගත්තාම මේ හියුමන්ස් ලගේ ෆංගල් මම මෙහෙම අඳින්නම්. ෆංගල් ලගේ සෙල් ස්ට්‍රක්චර් එක ගත්තොත් ඒ දෙන්නගෙම යුකැරියෝටික් සෙල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. යුකැරියෝටික් කියන්නේ බැක්ටීරියා ගත්තොත් ඒ බැක්ටීරියා ළඟ තියෙන්නේ ප්‍රෝකැරියෝටික් සෙල් ස්ට්‍රක්චර් එකක්. එතකොට අපිට ඇන්ටිබයොටික්ස් ඒවා හදන්න ගොඩක් ලේසි. මොකද ඒ දෙන්නගේ සෙල් ටයිප් එක වෙනස්. කියන්නේ අපි ඇන්ටිබයොටික් එකක් බිව්වම අපිට ඒක විස වෙන්නේ නැහැ. නමුත් ඇන්ටි ෆංගල් එකක් අපි ඇන්ටි ෆංගල් ඩ්‍රග් එකක් බොනකොට ඒ ඩ්‍රග් එක අපිට විස වෙන්න තියෙන කියන්නේ ඩ්‍රග් ඩිවලොප්මන්ට් එකේදී ඒ ඩ්‍රග් එක අපිට විස වෙන්න පුළුවන් පොසිබිලිටි එක වැඩි. මොකද හියුමන්ස් ලගේ ෆංගයි ලගේ දෙන්නගම සෙල් ස්ට්‍රක්චර් එක යුකැරියෝටික්ස් එකක් නිසා. එතකොට සයින්ටිස්ට්ලා බැලුවා මේ ඒගොල්ලන්ගේ ක්‍රිටිකල් පොයින්ට්ස් මොනවද කියලා. ඒ කියන්නේ හියුමන්ස් ලගෙන් ෆංගයිලා වෙනස් වෙන විදි එහෙම බලලා ඒ වගේ ඒගොල්ලෝ ක්‍රිටිකල් පොයින්ට්ස් 4ක් අඳුරගත්තා. එකක් තමා හතරක් තියෙනවා ක්‍රිටිකල් පොයින්ට්ස්. කියන්නේ ඒ වලට වෙනම ඩ්‍රග්ස් ඩෙවලොප් කරා. පළවෙනි ක්‍රිටිකල් පොයින්ට් එක තමයි ඒගොල්ලන්ගේ සෙල් මෙම්බ්‍රේන් එක. සෙල් මෙම්බ්‍රේන් එක. එතකොට හියුමන්ස්ලටත් සෙල් මෙම්බ්‍රේන් එකක් තියෙනවානේ. හියුමන්ස්ලටත් සෙල් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. දෙවෙනි එක තමයි සෙල් වෝල් එක. හියුමන්ස්ලට එතන හොඳයි සෙල් වෝල් එකක් නැහැ. සෙල් වෝල් එකක් නැහැ. මට සෙල් මෙම්බ්‍රේන් එකක් තියෙන හියුමන්ස්ලට. තුන්වෙනි එක තමයි DNA and RNA synthesis. හියුමන්ස්ලටත් තියෙන කෙන ඇනිමල්ස්ලටත් මෙන්න මේක වෙනවා. අන්තිම එක තමයි මිසලේනියස්. දැන් අපි බලමු මොනවද මේ කියන්නේ සයන්ටිස්ට්ලා ඩ්‍රග්ස් ඩෙවලොප් කරපු මේ ක්‍රිටිකල් පොයින්ට්ස් මොනවද කියලා. හරිද? දැන් සෙල් මෙම්බ්‍රේන් එක ගත්තාම සෙල් මෙම්බ්‍රේන් එක කියන්නේ සෛලය සෙල් මෙම්බ්‍රේන් එක ගත්තොත් සෙල් මෙම්බ්‍රේන් එක කියන්නේ පිටතින්ම තියෙන එක්ස්ටර්නල් ලේයර් එක තමයි සෙල් එක සෙල් මෙම්බ්‍රේන් එක කියලා කියන්නේ. කොට හියුමන්ස් ලගේ තියෙනවා ෆංගස් ලගේ තියෙනවා මේ සෙල් මෙම්බ්‍රේන් කියන එක. සෙල් මෙම්බ්‍රේන් එක ගොඩක් කියන්නේ 80% වගේ හැදලා තියෙන්නේ පොස්ෆොලිපිඩ්ස් වලින් නේ. පොස්ෆොලිපිඩ්ස් වලින් 75% වගේ කියලා කිව්වොත් 20% වගේ 20-25% හැදලා තියෙන්නේ ස්ටෙරෝල්ස් වලින්. ස්ටෙරෝල්ස් කිව්වේ හියුමන්ස් ලගේ නම් ස්ටෙරෝල් එක තමයි කොලෙස්ටරෝල් හියුමන්ස් ලගේ නම් මේ සෙල් මෙම්බ්‍රේන් එක හැදලා තියෙන ස්ටෙරෝල් එක තමයි කොලෙස්ටරෝල්. එතකොට ෆංගයි ලගේ ස්ටෙරෝල් එක තමයි හැදලා තියෙන එර්ගොස්ටෙරෝල්. එතකොට මෙතන හොඳ ක්‍රිටිකල් පොයින්ට් එකක්. ක්‍රිටිකල් පොයින්ට් එකක් කියන්නේ එතකොට සයන්ටිස්ට්ලා මේක ඩෙවලොප් කරා ඩ්‍රග්ස්
මේ අර්ගස්ටරෝල් කියන එක අර්ගස්ටරෝල් සින්තසිස් එක වළක්වන්න. අර්ගස්ටරෝල් සින්තසිස් එක වළක්වන්න අර්ගස්ටරෝල්ගේ ස්ට්‍රක්චර් එකට හානි කරන ඩ්‍රග්ස්, සින්තසිස් එක වළක්වන ඩ්‍රග්ස්, ඒ වගේ ඩ්‍රග්ස් ඩෙවලොප් කරා. එතකොට එතනින් වෙනස් වෙනවා. කියන්නේ ෆංගයිලා හියුමන්ස්ලාගෙන් වෙනස් වෙනවා. එතකොට මේ හදන ඩ්‍රග් එක හියුමන්ලාට ටොක්සික් නෑ. ටොක්සික් නැතුනට සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. උනාට ටොක්සික් වෙන්නේ නෑ. අන්න එතන ක්‍රිටිකල් පොයින්ට් එකක් තියෙනවා. එතකොට අපි බලමු වෙනම අපි බලමු දැන් මේ සෙල් මෙම්බ්‍රේන් එක. සෙල් මෙම්බ්‍රේන් එක ටාගට් කරලා හදපු ඩ්‍රග්ස් මොනවද කියලා. දැන් මම කිව්වා හියුමන්ස් ලගේ නම් මොනවද ස්ටෙරෝල් එක කොලෙස්ටරෝල් කිව්වා. ෆංගයි ලගේ අර්ගස්ටෙරෝල් කියන ස්ටෙරෝල් එක තමයි තියෙන්නේ. එතකොට සෙල් මෙම්බ්‍රේන් එක ටාගට් කරලා හදපු ඩ්‍රග්ස් ಜಾති තුනක් තියෙනවා. සෙල් මෙම්බ්‍රේන් එක ටාගට් කරලා හදපු ඩ්‍රග්ස් ಜಾති තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පොලීන්ස් කියන්නේ. පොලීන්ස්. දෙවෙනි එක තමයි ඒසෝල්ස්. තුන්වෙනි එක තමයි ඇලිලැමීන්ස්. පළවෙනි එක පොලීන්ස්, දෙවෙනි එක ඒසෝල්ස්, තුන්වෙනි එක තමයි ඇලිලැමීන්ස්. එතකොට බලමු අපි මොනවද මේ වෙන වෙනම මේගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක, මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක, මේගොල්ලන්ගේ කියන්නේ මේගොල්ලන්ගේ කෙමිස්ට්‍රි එක, මේ මොලිකියුල්ස් වල කෙමිස්ට්‍රි එක, ඒ වගේ ඒවා අපි වෙන වෙනම බලමු. එතකොට පොලීන්ස් වලට එක්සාම්පල්ස් දෙකක් තුනක් තියෙනවා. ඇම්ෆෝස්ටෙරින් B එක, ඇම්ෆෝස්ටෙරින් B එකයි නියස්ටැටින් එකයි. නියස්ටැටින් එකයි නටමයිසින් තුනක් තියෙනකොට පළවෙනි එක ඇම්ෆෝස්ටෙරින් B එක, දෙවෙනි එක තමයි නියස්ටැටින් එක, තුන්වෙනි එක තමයි නටමයිසින්. ඇම්ෆෝටෙරින් B, නියස්ටැටින් එකයි නටමයිසින් එකයි. අපි බලමු ඒගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් මොනවද කියලා. mechanism of action. පොලීන්ස්ලා කියන්නේ ඇම්ෆෝස්ටෙරින් වගේ කෙනෙක් ගත්තාම ඒගොල්ලෝ ගිහිල්ලා බයින්ඩ් වෙනවා. මුලින්ම වෙන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා බයින්ඩ් වෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා බයින්ඩ් වෙනවා bind to ergosterol. ergosterol එකට ඒගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා බයින්ඩ් වෙනවා. බයින්ඩ් වෙලා මොකද කරන්නේ? ඒගොල්ලෝ depolarize කරනවා. depolarize the ergosterol. ඒගොල්ලෝ depolarize කරනවා. depolarize කරාම මොකද වෙන්නේ? depolarize වුණාම proteins, cations, වගේ ඒවට permeability එක, cell membrane එකේ permeability එක වැඩි වෙනවා. permeability එක වැඩි වුණාම මේ proteins සාමාන්‍යයෙන් සෙල් එකක ඇතුලේ ගොඩක් proteins වැඩි නේද? ඇතුලේ ගොඩක් proteins වැඩි. proteins වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙයාගේ සෙල් එක ඇතුලේ තියෙන osmotic pressure එක වැඩි. osmotic pressure වැඩි. එතකොට කියන්නේ මෙයාගේ එතකොට osmotic gradient එකක් තියෙනවා එළියට වඩා. දැන් අපි එළිය වතුර ගත්තොත් osmotic gradient එක ඇතුලේ pressure එක වැඩි නිසා එළියේ ඉඳන් ඇතුළට තමයි වතුර එන්නේ. කියන්නේ water එළියේ ඉඳන් ඇතුළට තමයි සාමාන්‍යයෙන් එන්නේ. උනට මේක ගොඩාක් ඇතුළට එන්න ගත්තොත් මේ
සෙල් එක ලොකු වෙලා සෙල් එක ඇතුළේ ගොඩාක් වතුර එනවා සෙල් එක ලොකු වෙලා සෙල් බ්ලාස්ට් වෙනවා සෙල් බ්ලාස්ට් වෙලා ඩෙත් එකක් වෙනවනේ සෙල් ඩෙත් එක ඔස්මෝටික් ලයිසිස් එකක් වෙනවා ඒක වළක්වන්නේ මේ සෙල් මෙම්බ්‍රේන් එක අවශ්‍ය ප්‍රමාණයට තමයි ඇතුළට ගන්න. එතකොට මේගොල්ලන්ගේ පර්මියබිලිටි වෙනස් වුනහම මේගොල්ලෝ ඇදියට යන්නත් පුළුවන් ඇතුළට යන්නත් පුළුවන්. එතකොට ඒක නිසා ඒගොල්ලෝ සෙල් ඩෙත් එකක් වෙනවා. එතකොට එහෙනම් පොලීන්ස් වලට උදාහරණ ආවේ ඇම්පොස්ටෙරින් B1යි නැටමයිසින් එකයි නියස්ටැටින් එකයි නැටමයිසින් එකයි නියස්ටැටින් එකයි නැටමයිසින් එකයි තමයි අර්ගස්ටරෝල් පොලීන්ස් වලට උදාහරණ ආවේ. එතකොට ඒගොල්ලෝ මොකද කරේ මුලින්ම බයින්ඩ් වුණා ගිහිල්ලා අර්ගස්ටරෝල් මෙම්බ්‍රේන් කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක තියෙනවනේ සෙල් මෙම්බ්‍රේන් එක මම මෙහෙම ඇන්දොත් සෙල් මෙම්බ්‍රේන් එක ඇර්ගස්ටරෝල් ඇවිල්ලා බයින්ඩ් වුණා මෙහෙම බයින්ඩ් වුණා කියමු මෙහෙම ඇවිල්ලා මේ ඉන්නේ අර්ගස්ටරෝල් එකට බයින්ඩ් වුණා ඇවිල්ලා පොලීන් එක ඇවිල්ලා මෙහෙම බයින්ඩ් වුණා අර්ගස්ටරෝල් එකට බයින්ඩ් වෙලා මොකද කරේ යා ඩීපෝලරයිස් කරා ඩීපෝලරයිස් වුණාම මේකේ තියෙන අර්ගස්ටරෝල් වලට අර්ගස්ටරෝල් ඩීපෝලරයිස් වුණාම මේ සෙල් මෙම්බ්‍රේන් එක ප්‍රෝටීන්ස් කැටයන්ස් මොනොවැලන්ට් අයන්ට් වල තියෙන පර්මියබිලිටි එක වැඩි වෙනවා. පර්මියබිලිටි වැඩි වුණාම මේගොල්ලෝ එක්ස්චේන්ජ් ෆිල්ටරේෂන් එක්ස්චේන්ජ් එක අවුල් වෙනවා මේ සෙල් මෙම්බ්‍රේන් එකේ ෆිල්ටරේෂන් එක්ස්චේන්ජ් එක අවුල් ගියාම ඩිස්ටර්බ් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ සෙල් ඩෙත් වෙලා මැරෙනවා. එතකොට පොලීන්ස් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ඒක. එතකොට අපි බලමු උදාහරණ දෙකක් කිව්වා දැන්. මොකද්ද කිව්වේ? පොලීන්ස් වලට උදාහරණ දෙකක් කිව්වා. ඇම්පොස්ටෙරින් B1. ඇම්පොස්ටෙරින් B1යි නියස්ටැටින් එකයි. නියස්ටැටින් එකයි ඇම්පොස්ටෙරින් B1යි. ඇම්පොස්ටෙරින් B1යි නියස්ටැටින් එකයි දෙකම ඒගොල්ලොන්ට කියනවා මැක්‍රොසයික්ලික් ලැක්ටෝන්ස් කියලා. මැක්‍රොසයික්ලික් ලැක්ටෝන්ස් මොනවද මේ ලැක්ටෝන්ස් කියන්නේ? ලැක්ටෝන්ස් කියන්නේ මොකද්ද? සයික්ලික් එස්ටර්ස් වලට. සයික්ලික් එස්ටර්ස් වලට තමයි ඇම්පොස්ටෙරින් කියලා කියන්නේ. එතකොට එස්ටර් එකක් සාමාන්‍යයෙන් ගත්තාම එස්ටර් එකක් හැදෙන්නේ කාබොක්සිලික් ඇසිඩ් එකකුයි ඇල්කොහොල් එකකුයි එකතු වෙලා. එතකොට මේ වගේ එකක් තමයි එන්නේ එස්ටර් එක නේද? එතකොට එස්ටර් එකක් මේ වගේ ස්ට්‍රක්චර් එකක් එන්නේ. එතකොට ඒ වුණාට එයා සයික්ලික් එකක්. සයික්ලික් එස්ටර් එකක්. සයික්ලික් එස්ටර් එකේ තියෙනවා කාබොක්සිලික් ගෲප්ස් තියෙනවා, ඇල්කොහොල් ගෲප්ස් තියෙනවා. කාබොක්සිලික් ගෲප් තියෙනවා, ඇල්කොහොල් ගෲප්ස් තියෙනවා. තව මේ ලැක්ටෝන් එක තියෙනවා බේසික් ගෲප්ස්. බේසික් ගෲප්ස් ගත්තොත් නයිට්‍රජන් තියෙන ගෲප්ස් තියෙනවා. බේසික් ගෲප්ස් තියෙනවා. එතකොට ලැක්ටෝන් රින් එකක් ගන්න පුළුවන්. එයා හයිඩ්‍රොෆිලික් and ලිපෝෆිලික් කියලා. හයිඩ්‍රොෆිලික් and ලිපෝෆිලික්. හයිඩ්‍රොෆිලික් නම් එයාගේ OH groups, කාබොක්සිලික් groups තියෙන්න පුළුවන්. තව sugars තියෙන්න පුළුවන්. එතකොට ලිපෝෆිලික් ගත්තොත් ලිපෝෆිලික් එයාගේ තියෙන conjugated double bonds. මෙයාගේ double bonds තියෙනවා. Okay, carbon double bonds.
දැන් අපි නිකන් කතා කරේ මේ පොලීන්ස් වල කියන්නේ කෙමිකල් ස්ට්‍රක්චර් එක. පොලීන්ස් වල කෙමිකල් ස්ට්‍රක්චර් එක තමයි දැන් අපි කතා කරේ. එතකොට ඇම්ෆොස්ටෙරින් කියන්නේ පොලීන්ස් වල උදාහරණ මොනවද? ඇම්ෆොස්ටෙරින් B එකයි නියස්ටැටින් එකයි. මේගොල්ලෝ දෙගොල්ලොම කියනවා මැක්‍රොසයික්ලික් ලැක්ටෝන්ස් කියලා. මැක්‍රොසයික්ලික් ලැක්ටෝන්ස් කියලා කිව්ව සයික්ලික් එස්ටර් එකක්. කොට එස්ටර් එක සාමාන්‍යයෙන් එස්ටර් එකක් දන්නවනේ කාබොක්සිලික් ඇසිඩ් එකයි ඇල්කොහොල් එකයි එකතු වෙලා හැදෙන්නේ. එතකොට මේ එස්ටර් එක සයික්ලික් එස්ටර් එක කියනවා හයිඩ්‍රොෆිලික් වෙන්නත් පුළුවන්. කියන්නේ හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් උයි හොඳට මතක තියාගන්න හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් උයි ලිපෝෆිලික් ප්‍රොපර්ටිස් උයි දෙකම තියෙනවා. කොට හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් යාට එන්නේ මොනවා වලින්ද? කාබොක්සිලික් ගෲප්ස්, OH කියන්නේ ඇල්කොහොල් ගෲප්ස් උයි සුගර්ස් වලින් තමයි එයාට හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් එන්නේ. එතකොට එයාට ලිපෝෆිලික් ප්‍රොපර්ටිස් එනවා ඩබල් බොන්ඩ්ස් වලින්. මේගොල්ලන්ට තව එකක් දැනගන්න ඕනේ මේගොල්ලන්ට බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරන්න බෑ. හරිද? they cannot cross the blood brain barrier. නැත්තම් කියනවා blood brain barrier BBB blood brain barrier. මේගොල්ලන්ට ක්‍රොස් කරන්න බෑ. සාමාන්‍යයෙන් blood brain barrier එකක් ක්‍රොස් කරන්න අවශ්‍යතා දෙකක් තියෙන්න ඕනේ. එකක් තමයි එයා ලිපෝෆිලික් වෙන්න ඕනේ. ලිපෝෆිලික් කියන්නේ එයා කියන්නේ ලිපිඩ්ස් වල ඩිසෝල්ව් වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එකක් කරහා යන්න නම් සෙල් මෙම්බ්‍රේන් එක හැදලා තියෙන ලිපිඩ්ස් වලින් නිසා බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරන්න. මේ බ්‍රේන් එක මෙතන නම් මෙහෙම බ්‍රේන් එක නම් මේ බ්ලඩ් කියන්නේ මේ බ්ලඩ් වෙසල් එකේ ඉඳන් බ්‍රේන් එක පැත්තට යන්න ඩ්‍රග් එකක් එයා බ්ලඩ් බ්‍රේන් බැරියර් ක්‍රොස් කරන්න නම් එයා ලිපෝෆිලික් වෙන්න ඕනේ. ලිපෝෆිලික් වෙලා විතරක් බෑ එයාගේ මොකද වෙන්න ඕනේ සයිස් එක පොඩි වෙන්න ඕනේ සයිස් එක. දැන් එහෙනම් මේ ඇම්ෆොස්ටෙරින් B කියන එක්කෙනා ලිපෝෆිලික්. දැන් අපි කතා කරන්නේ ඇම්ෆොස්ටෙරින් B කියන එක්කෙනාගේ ප්‍රොපර්ටිස් දෙකක් තියෙනවා. කියන්නේ කෙමිකල් ස්ට්‍රක්චර් එකක ප්‍රොපර්ටිස් හයිඩ්‍රොෆිලික් වෙන්නත් පුළුවන්. එයා හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් උයි ලිපෝෆිලික් ප්‍රොපර්ටිස් උයි දෙකම තියෙනවා. හයිඩ්‍රොෆිලික් ප්‍රොපර්ටිස් ආවේ කාබොක්සිලික් වලිනුයි OH වලිනුයි ලිපෝෆිලික් ආවේ ඩබල් බොන්ඩ්ස් වලින්. එතකොට එයාට ලිපෝෆිලික් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒ කියන්නේ එයාට බ්ලඩ් බ්‍රේන් බැරියර් ක්‍රොස් කරන්න බැරි ඇයි? එයා මැක්‍රොසයික්ලික්. එයා කියන්නේ ලොකුයි. ලොකු මොලිකියුල් එකක් නිසා එයාට බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරන්න බෑ. තව නියස්ටැටින් ගත්තාම නියස්ටැටින් කියන එක්කෙනා නියස්ටැටින් සාමාන්‍යයෙන් එයා මතක තියාගන්න ඕනේ එයා slightly soluble in water. එයා වතුරේ slightly soluble. තව එයා gastro intestinal infections වලට ගන්න. gastro කියන්නේ gastric ආමාශයේ තියෙන ෆංගල් ඉන්ෆෙක්ෂන් වලට. ආමාශයේ ෆංගල් කියන ආමාශය gastric එකයි ඊපස්සේ large intestine small intestine ඒ වගේ gastro intestinal infections වලට තමයි මොනවද කවුද ගන්නෙ? නියස්ටැටින් එක gastro infectional gastrofungal infections වලට ගන්නවා. Candida B species like Candida species लगे. हरे Candida species लगे. ඒ ටික තමයි දැනගන්න ඕනේ ඇම්ෆොස්ටෙරින් එකයි නියස්ටැටින් එකයි කියන්නේ. හරිද? එතකොට අපි බැලුවා අපි කතා කරා antifungal drugs critical point තියෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ antifungal drugs හැදුවේ critical points 4කට. ඒ කියන්නේ cell membrane එක
සෙල් මෙම්බ්‍රේන් එකේ කතා කරා ස්ටෙරෝල්ස් සෙල් මෙම්බ්‍රේන් එක සාමාන්‍ය පොස්පොලිපිඩ්ස් වලින් ස්ටෙරෝල්ස් වලින් තව කාබෝහයිඩ්‍රේට් වලින් ඇදලා තියෙනවා. උනාට 20-25% ස්ටෙරෝල්ස් තියෙනවා. එතකොට හියුමන්ස් කෙනා කොලෙස්ටරෝල්ස්, ෆංගස් ලාගෙන එර්ගස්ටෙරෝල්. එහෙනම් අපිට මේ එර්ගස්ටෙරෝල් එක සින්තසිස් එක නවත්තලා හරි එර්ගස්ටෙරෝල් වල ස්ට්‍රක්චර් එකට මොන හරි ඕල්ටරේෂන් එකක් වෙනස්කමක් කරලා ඒගොල්ලන්ගේ පර්මිබිලිටි වෙනස් කරලා මොකක් හරි ඩ්‍රග් එකක් හදන්න පුළුවන්. ඒකට සෙල් මෙම්බ්‍රේන් එක කට හදපු ඩ්‍රග් එක තමා ඩ්‍රග්ස් වර්ග තමා පොලියින්සුයි ඒසෝල්සුයි ඇල්ලමීන්සුයි. එතකොට පොලියින්ස් වල උදාහරණ තමයි ඇම්ෆොස්ටරින් B එක, නියස්ටරින් එක, නැටමයිසින්. එතකොට ඒගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක තමා ඒගොල්ලෝ ගිහිල්ලා එර්ගස්ටරෝල් වලට බයින්ඩ් වෙනවා. බයින්ඩ් වෙලා ඒගොල්ලෝ ඩීපොලයිස් කරනවා එර්ගස්ටරෝල් මෙම්බ්‍රේන් එක. එතකොට ප්‍රෝටීන් කැටයන්ස් වල පර්මිබිලිටි එක වැඩි වෙනවා. එතකොට එක්ස්චේන්ජ් එක ප්‍රෝටීන් කැටයන් එක්ස්චේන්ජ් එක අවුල් ගිහලා තමයි ඒගොල්ලෝ සෙල් ඩෙත් එක වෙන්නේ. එතකොට අපි තවදුරටත් කතා කරා ඇම්ෆොස්ටරින් B එකයි නියස්ටටින් එකයි. ඇම්ෆොස්ටරින් B කියන්නේ යා කතා කරා ඒගොල්ලෝ මැක්‍රොසයික්ලික් ලැක්ටෝන්ස්. කියන්නේ ඒගොල්ලෝ ලොකු සයික්ලික් එස්ටර්ස්ලා. ලැක්ටෝන්ස් කියන්නේ සයික්ලික් එක්ස්ටර්ස්ලා. එතකොට ඒස්ට ගෲප් එකක් එන්න පුළුවන්, හයිඩ්‍රොෆිලික් වෙන්නත් පුළුවන්, ලිපෝෆිලික් වෙන්නත් පුළුවන්. එතකොට හයිඩ්‍රොෆිලික් නම් OH ගෲප්ස් තියෙනවා, කාබොක්සිලික් ෂුගර් ගෲප්ස් තියෙනවා, ලිපෝෆිලික් නම් ඩබල් බොන්ඩ්ස් තියෙනවා. උදාහරණ විදිහට එතකොට ඒකට කතා කරා බ්ලඩ් බ්‍රේන් බැරියර් ක්‍රොස් කරන්න බෑ කියලා. එතකොට තව කතා කරා නියස්ටටින් එක ස්ලයිට්ලි සොලියබල් ඉන් වෝටර්. ඒගොල්ලෝ ગેස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් ඉන්ෆෙක්ෂන්ස් වල තමයි ගන්න නියස්ටටින් කියන එක. ඊළඟට අපි බලමු ඒසෝල්ස්. ඒසෝල්ස් වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒසෝල්ස් වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒසෝල්ස් වර්ග දෙකක් ගැන කතා කරනවා. එතකොට එක්සාම්පල්ස් තමා ඒසෝල්ස්, ඉමිඩසෝල්ස්. ඉමිඩසෝල්ස් කියන්නේ නයිට්‍රජන් දෙකේ සංයෝග. ඉමිඩසෝල්සුයි ට්‍රයිසෝල්ස්. ඉමිඩසෝල්සුයි ට්‍රයිසෝල්සුයි. මෙයක් නයිට්‍රජන් 3 එකක්. එතකොට ඒසෝල්ස් වල කතා කරනවා ඉමිඩසෝල්සුයි ට්‍රයෝල්සුයි. හරිද? එතකොට ඒකට උදාහරණයක් තමා, කියන්නේ මේකේ ටයිප් දෙක. කියන්නේ පොලියින්ස් නම් මේ කෙලිම උදාහරණ. ඒසෝල්ස් වල ක්ලාසස් දෙකක් වගේ හරියට. එතකොට ඒකට මේක වලට එක්සාම්පල්, ඉමිඩසෝල්ස් වලට එක්සාම්පල් එක තමා කීටකොනසෝල්. කීටකොනසෝල් තමයි එක්සාම්පල් එක. අපි බලමු ඒගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක මොකක්ද කියලා. මෙකැනිසම් ඔෆ් ඇක්ෂන්. අපි කතා කර බලමු ඒගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක මොකක්ද කියලා. අපි පොලියින්ස් ගැන කතා කරද්දී පොලියින්ස් කෙලින්ම ගිහිල්ලා බයින්ඩ් වෙනවා ඒගොල්ලන්ගේ පොලියින්ස් කෙලින්ම ගිහිල්ලා එර්ගස්ටරෝල් වලට බයින්ඩ් වෙනවා. එතකොට ඉමිඩසෝල්ස් කියන්නේ ඒසෝල්ස් මොකද වෙන්නේ? ඒසෝල්ස් ergosterol synthesis inhibitorsලා. ergosterol synthesis inhibitorsලා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍ය එක දැනගන්න ඕනේ පාස් පේපර්ස් වල අහලා තියෙනවා මේක. එතකොට කොහොමද මේ ergosterol synthesis එක වෙන්නේ කියලා. ergosterol synthesis එක වෙන්නේ මුලින්ම තියෙනවා ස්ක්වාලීන් කියලා මොලිකියුල් සංඝටකයක්. ස්ක්වාලීන් එක පත් වෙනවා ස්ක්වාලීන් එපොක්සයිඩ් වලට.
ස්ක්වාලීන් එපොක්සයිඩ් බවට පත් වෙනවා. ස්ක්වාලීන් එක ස්ක්වාලීන් එපොක්සයිඩ් වෙනවා. ස්ක්වාලීන් එපොක්සයිඩ් එක පත් වෙනවා ලැනොස්ටෙරෝල් වලට. ලැනොස්ටෙරෝල් වලට පත් වෙනවා. ලැනොස්ටෙරෝල් එක පත් වෙනවා එර්ගස්ටෙරෝල්. එර්ගස්ටෙරෝල්. අපිට මුලින්ම තියෙන ස්ක්වාලීන් එක තියෙනවා. ස්ක්වාලීන් එක පත් වෙනවා ස්ක්වාලීන් එපොක්සිඩේස් වලට. ස්ක්වාලීන් එපොක්සිඩේස් පත් වෙනවා ලැනොස්ටෙරෝල් වලට. ලැනොස්ටෙරෝල් අන්තිමට පත් වෙනවා එර්ගස්ටෙරෝල් වලට. එතකොට මේගොල්ලෝ කියන්නේ මේක එන්සයිම් වලින් තමයි ඒගොල්ලෝ මේ රියැක්ෂන් එක වෙන්නේ. එතකොට ස්ක්වාලීන් එපොක්සයිඩ් වලට පත් වෙන්නේ ස්ක්වාලීන් එපොක්සිඩේස් වලින්. ස්ක්වාලීන් එපොක්සිඩේස්. ස්ක්වාලීන් එපොක්සිඩේස් ලැනොස්ටෙරෝල් බවට පත් වෙන්නේ 14 alpha demethylase. 14 alpha sorry ස්ක්වාලීන් එක ඊට පස්සේ ලැනොස්ටෙරෝල් වෙනවා. ලැනොස්ටෙරෝල් එක එර්ගස්ටෙරෝල් වෙන්නේ 14 alpha demethylase. එතකොට ස්ටෙප්ස් 4කින් වෙන්නේ ස්ක්වාලීන් එපොක්සයිඩ් එක ලැනොස්ටෙරෝල් එක එර්ගස්ටෙරෝල්. ස්ක්වාලීන් එක ස්ක්වාලීන් එපොක්සයිඩ් වෙන්නේ ස්ක්වාලීන් එපොක්සිඩේස් වලින්. ලැනොස්ටෙරෝල් එක එර්ගස්ටෙරෝල් වෙන්නේ 14 alpha demethylase වලින්. හරිද? එතකොට මේ ඒසෝල්ස් කරන්නේ මේගොල්ලෝ ගිහිල්ලා 14 alpha demethylase කියන එන්සයිම් එක 14 alpha demethylase කියන එන්සයිම් එක ඉන්හිබිට් කරනවා. 14 alpha demethylase කියන එන්සයිම් එක ඉන්හිබිට් කළා තමයි ඉන්හිබිට් කරා මොකද වෙන්නේ? මේ එර්ගස්ටෙරෝල් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. එර්ගස්ටෙරෝල් ප්‍රොඩක්ෂන් එක අඩු වුනහම මොකද වෙන්නේ? සෙල් මෙම්බ්‍රේන් එක හරියට ඒගොල්ලන්ට මේන්ටේන් කරගන්න බෑ. සෙල් මෙම්බ්‍රේන් එක මේන්ටේන් කරගන්න බැරි නිසා අන්තිමට සෙල් මෙම්බ්‍රේන් එක හදාගන්න බැරි වෙනවා. සෙල් මෙම්බ්‍රේන් එක හදාගන්න බැරි වෙන නිසා ඒගොල්ලන්ගේ සෙල් ඩෙත් එක වෙනවා. එතකොට මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක තමයි ඒසෝල්ස් වල ඒගොල්ලෝ මොකද කරන්නේ? 14 alpha demethylase කියන කෙනාව ඉන්හිබිෂන් කරනවා. ඉන්හිබිෂන් කරාම මොකද වෙන්නේ? production of ergosterol එක අඩු වෙනවා. ergosterol production එක අඩු වෙනවා. එතකොට සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එක ඩිස්ට්‍රප්ට් වෙනවා. සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එක ඩිස්ට්‍රප්ට් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔස්මොටික් ලයිසිස් කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක මම කලිනුත් කිව්වා සෙල් මෙම්බ්‍රේන් එක තමයි මේ ඇතුළට එළියට යන අයන්ස් කැටයන්ස් ප්‍රෝටීන්ස් ඒ වගේ ඒගොල්ලෝ මේන්ටේන් කරන්නේ සෙල් මෙම්බ්‍රේන්. ඒක සෙල් මෙම්බ්‍රේන් ඩිස්ට්‍රප්ෂන් එකදී මොකද වෙන්නේ? මේ ෆිල්ටරේෂන් ඇබ්සෝප්ෂන් මේ ප්‍රෝසෙස් එක අවුල් ගිහිල්ලා සෙල් ලයිසිස් එකක් වෙනවා. හරිද? එතකොට අපි තව එකක් දැනගන්න ඕනේ කීටකණසෝල් ගැන. කීටකණසෝල් එක ගැන දැනගන්න ඕනේ වැදගත් එක තමයි දැන් අපි වෙනම ගමු ඒසෝල්ස්. වෙනම ඒසෝල්ස් ගත්තාම ඒසෝල්ස් වර්ග දෙකක් තිබ්බා. මොනවාද? ඉමිඩසෝල්ස් තිබ්බා. අනිත් එක මොකද? ට්‍රයිඒසෝල්ස් නැත්නම් ට්‍රයිඒසෝල්ස් කියන්න පුළුවන්, ට්‍රයිසෝල්ස් කියන්න පුළුවන්. කොට මේගොල්ලන්ට උදාහරණය ආවේ කීටකණසෝල්. කීටකණසෝල් තමයි උදාහරණය ආවේ. එතකොට මේගොල්ලෝ මොකද කරේ? ස්ක්වාලීන් ඉන්නවා. ස්ක්වාලීන් මෙකැනිසම් ඇක්ෂන් එක ස්ක්වාලීන් එපොක්සයිඩ් වෙනවා. ස්ක්වාලීන් එපොක්සයිඩ් එක ලැනොස්ටෙරෝල් වෙනවා. ලැනොස්ටෙරෝල් එක තමයි එර්ගස්ටෙරෝල් වෙන්නේ.
ergosterol. ලැනොස්ටෙරෝල් එක ergosterol කරන්නේ මොකද්ද? 14 alpha demethylase. 14 alpha demethylase කියන එක තමයි ergosterol එක ලැනොස්ටෙරෝල් එක ergosterol කරන්නේ. මේ azoles ගිහිල්ලා මේ 14 alpha demethylase කියන එක ඉන්හිබිට් කරනවා. ඉන්හිබිෂන් කරාම මොකද වෙන්නේ? ergosterol ඉන්හිබිට් කරාම මොකද වෙන්නේ? ergosterol production එක අඩු වෙනවා. ergosterol production එක අඩු වෙනවා. ergosterol production එක අඩු වුණාම මොකද වෙන්නේ? cell membrane maintain එක disrupt වෙනවා. disrupt වුණාම මොකද වෙන්නේ? cell lysis, osmotic lysis හරි cell death නැත්නම් cell death එක ඒ වගේ තමයි වෙන්නේ. එතකොට දැනගන්න ඕනේ මේගොල්ලන්ගේ azoles වල තව දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් azoles absorption නැත්තම් කීටකණසෝල් absorption එක හොඳටම වෙන්නේ මේ pH එකේ ගොඩක් අඩු නම්. ඒ කියන්නේ gastric pH එකේදී acidic pH එකක්නේ තියෙන්නේ. එතකොට මේ pH එක අඩු වගේකදී තමයි මේ කීටකණසෝල් absorption එක වැඩි. එතකොට අපි මොකක් හරි මේ gastric pH එක අඩු වෙන ඩ්‍රග් එකක් බිව්වොත් gastric pH එක අඩු වෙන ඩ්‍රග් එකක් මොනක් හරි කැල්සියම් කාබනේට් මොකක් හරි එකක් නැත්තම් මිල්ක් ගත්තාම එයා pH එක ටිකක් අඩු වෙනවා. ඒ වගේ pH එක අඩු වෙන මොකක් හරි ඩ්‍රග් එකක් ගත්තාම මොකද වෙන්නේ? කීටකණසෝල් absorption එක අඩු වෙනවා. ඒක තමයි ගැන දැනගන්න තියෙන්නේ azoles ගැන. azoles ගැන දැනගන්න තියෙන්නේ මොනවද? azoles වල උදාහරණ දෙකයි imidazoles, triols. imidazoles වල උදාහරණේ කීටකණසෝල්. මොකද කරන්නේ? 14 alpha demethylase inhibition එකක් කරනවා. 14 alpha demethylase inhibition එකක් කරාම ergosterol production එක අඩු වෙනවා. cell membrane maintain එක disrupt වෙනවා. ඊට පස්සේ ඒ විදිහට තමයි ඒගොල්ලෝ cell death එක වෙන්නේ. අපි කතා කරා azoles ගැන. අන්තිමට තියෙන cell membrane disrupt කරන කට්ටියට cell membrane එක destroy කරන කට්ටියට අන්තිමට එන්නේ allylamines. හරිද? allylamines උත් මේ allylamines උත් ergosterol synthesis inhibitors ලා. බලමු කොහොමද මේ allylamines ergosterol synthesis එක inhibit කරන්න කියලා. එතකොට මම කලින් කිව්වා squalene epoxidase වෙනවා කියලා. squalene epoxide වෙනවා. ඒක catalyze කරන්නේ squalene epoxidase වලින්. squalene epoxidase එක ලැනස්ටරෝල් වෙනවා. ලැනස්ටරෝල් එක තමයි ergosterol වෙන්නේ. එතකොට azoles ලා කරේ මොකද? 14 alpha demethylase කියන එක inhibition කරා. එතකොට ergosterol production එක අඩු වුණා. synthesis එක inhibit වෙනවනේ. එතකොට allylamines කරන්නේ මොකද්ද? squalene epoxidase කියන එක්කෙනා squalene epoxidase inhibition එකක් කරා. squalene epoxidase inhibition එකක් කරාම මොකද වෙන්නේ? පළවෙනි එක තමයි ergosterol production එක අඩු වෙනවා. ergosterol production එක
ඩික්‍රීස් වෙනවා. අනිත් එක තමා මොකද වෙන්නේ මේක හොඳට මතක තියාගන්න දෙකම ස්ක්වාලීන් කියන පොලිසැකරයිඩ් ස්ක්වාලීන් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එක ස්ක්වාලීන් කියන කාබෝහයිඩ්‍රේට් එක සයිඩ ටොක්සික් කියන්නේ මේ සෙල්ස් වලට ටොක්සික් ඒජන්ට් එකක්. හරිද? එතකොට ස්ක්වාලින් එපොක්සිඩේස් ඉන්හිබිෂන් වුණාම කියන්නේ මේ ප්‍රතික්‍රියාව ස්ක්වාලින් එපොක්සයිඩ් වෙන රියැක්ෂන් එක වෙන්නේ. එතකොට ස්ක්වාලින් එපොක්සයිඩ් වෙන රියැක්ෂන් එක වෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? සෛලය ඇතුලේ ස්ක්වාලින් කන්සන්ට්‍රේෂන් එක ස්ක්වාලින් කන්සන්ට්‍රේෂන් එක මොකද වෙන්නේ? ස්ක්වාලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. ස්ක්වාලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණාම ස්ක්වාලින් කියන්නේ සයිටොටොක්සික් ඒජන්ට් එකක්. ඒක නිසා එයා මොකද වෙන්නේ? සෙල් එක කෙලින්ම සෙල් ඩෙත් වෙනවා. ඊළඟට අපි බලමු 34 වල ආවා ඇලිලමීන්ස් නැත්තම් ඇලිලමීන්ස් වලට උදාහරණ කිව්වේ නෑනේ. ඇලිලමීන්ස් වලට උදාහරණ දෙක තමා ඇලිලමීන්ස් වලට උදාහරණ දෙකක් තියෙනවා. ඒ දෙක තමා එක්සාම්පල්ස් තා කරමු. ටර්බිනෆීනුයි නැටිෆීන් ටර්බිනෆීනුයි නැටිෆීන් කොට 34 එකේ ප්‍රශ්නයක් ආවා. 34 එකේ ආවේ නැටිෆීන් ටර්බිනෆීන් සින්තසිස් එකේ රීජන්ස්ලා කියන්නේ 34. හරිද? එතකොට ඒක මුලින් ඉඳන් බලමු අපි ටර්බිනෆීන් කියන එක්කෙනා මුලින්ම සින්තසයිස් වෙන්නේ මේ වගේ මොලිකියුල් එකකින්. හරිද? තන NH තන උඩ එහෙමවත් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන මොකද්ද? CH3 එකක්. හරිද? එතකොට මේ මොලිකියුල් එක. හරිද? මේ මොලිකියුල් එකට නමක් කියනවා 34 එකේ තියෙනවා N මෙතිල් 1 නැප්තලීන් මෙතිලමීන් N මෙතිල් 1. හරිද? ඒකට කියනවා නමක් N මෙතිල් 1 N මෙතිල් නැප්තලීන් මෙතිලමීන්. හරිද? N මෙතිල් 1 නැප්තලීන් මෙතිලමීන්. මේකෙන් සින්තසයිස් කරන රීජන්ස් අහනවා ටර්බිනෆීන් එක එන්නේ මෙන්න මේ. ටර්බිනෆීන් එක එන්නේ මෙහෙම ආයෙත් මේ වගේ දෙකක් තියෙනවා. දෙකක් ඇවිල්ලා මෙතන N එක. හරිද? මෙතන උඩ CH3 එක. මෙතන මෙහෙම එකක් එනවා. මෙතන ඩබල් බොන්ඩ්, මෙතන ට්‍රිපල් බොන්ඩ්. මෙහෙම තුනක් එනවා. CH3 තුනක් එනවා. එතකොට අපිට කියනවා මේකේ රීජන්ස් කියන්න කියලා. එතකොට මෙයාට මුලින්ම අපි දානවා BR තියෙන මේ වගේ මොලිකියුල් එකක්. හරිද? කොට මෙතන CH2 BR කියන මේ වගේ BR CH2 CH2 නෙමෙයි තියෙන්නේ. එතනට මුලින් අපි දානවා BR
මෙහෙම එකක් දාන්න. හරිද? මෙහෙම එකක් දාන්න. එතකොට එයා කියන්නේ ගිහිල්ලා මෙතෙන්ට ඇටැක් කරනවා. මෙතෙන්ට ඇටැක් කරලා හැදෙනවා මොකද්ද? මෙහෙම මොලිකියුල් එක. මේක කොහොමද තියෙනවා? N එක CH3 එක BR එක අයින් වෙලා එතන CH3 ඔහොම එකක් ගෲප් එකක් හැදෙනවා. එහෙම හැදුනට පස්සේ ආයි මෙයාට දානවා මෙහෙම මොලිකියුල් BR මෙතන ට්‍රිපල් බොන්ඩ් එක මෙතන මෙහෙම මොලිකියුල් මේක කියන්නේ මෙතන මෙහෙම තුනක් එන එක. හරිද? මේක තමයි එතන දාන්නේ. ඒක දැම්මට පස්සේ එනවා මෙහෙම එකක්. N එක මෙතන CH3 එක මෙතන ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් එක ආයෙ මෙතන ට්‍රිපල් බොන්ඩ් එක මෙහෙම එකක් එනවා. මෙහෙම එකක් ආවට පස්සේ මෙතෙන්ට ආයි අපි දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. දැම්මට පස්සේ තමා මෙන්න මේක එන්නේ. ලිතියම් ඇලුමිනියම් දැම්මට පස්සේ තමා මෙන්න මේක බවට පත් වෙන්නේ. මෙතන ඩබල් ට්‍රිපල් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් වෙලා තියෙනවා. එතකොට ටර්බිනෆින් සින්තසිස් එකේ රීජන්ස් අහනවා. එතකොට මෙයාව දානවා. මෙයාව දාලා ඊට පස්සේ මෙයාව දානවා. මේක දාන්නේ කොපර් බ්‍රෝමීන් එක්ක සඳහන් ලිතියම් ඇලුමිනියම් දානවා. එතකොට ටර්බිනෆින් සින්තසිස් එක තමයි කතා කරේ. එතකොට සෙල් මෙම්බ්‍රේන් එක සම්පූර්ණයෙන්ම හරි. සෙල් මෙම්බ්‍රේන් එක ඉවරයි. හරිද? කොට අපි සෙල් මෙම්බ්‍රේන් එක කලින් කිව්වනේ ක්‍රිටිකල් පොයින්ට් සෙල් මෙම්බ්‍රේන් එක හරි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ සෙල් වෝල් එක ගැන. ඊළඟ කතා කරන්න තියෙන්නේ සෙල් වෝල් එක ගැන. ඉතුරු ටික නම් ලේසි. පළවෙනි සෙල් මෙම්බ්‍රේන් එක තමයි ටිකක් විස්තර ගොඩක් තියෙන ඩ්‍රග්ස් ගොඩක් තිබ්බේ. සෙල් වෝල් එක නම් ලේසි. සාමාන්‍යයෙන් සෙල් වෝල් එකේ ෆන්ක්ෂන්ස් ඇහුවාම සෙල් වෝල් එක ෆංගයිලට මොනවද දෙන ෆංක්ෂන්? එයාට සෙල් වයබිලිටි එකයි සෙල් වයබිලිටි කිව්වේ එයාගේ සෙල් එක සක්සස්ෆුල්. ඒ කියන්නේ සෙල් එකේ තියෙන සෛලීය ක්‍රියාකාරකම් සක්සස්ෆුලි කරගන්න උදව් වෙනවා. ඒකයි පැතොජෙනිසිටි කියන්නේ එයාගේ ඇබිලිටි ටු කෝස් ඩිසීස්. හරිද? සෙල් වෝල් එක එයාට උදව් වෙනවා වයබිලිටි එකටයි පැතොජෙනිසිස් එකටයි. තව සෙල් වෝල් එක ප්‍රොටෙක්ටිව් ෂෙල් එකක් විදිහට ප්‍රොටෙක්ටිව් ෂෙල් එකක් විදිහට ක්‍රියා කරනවා. තව එයාගේ සෙල් මෝෆොලොජි ප්‍රොටෙක්ටිව් ෂෙල් එකක් විදිහට ක්‍රියා කරනවා. සෙල් මෝෆොලොජි කියන්නේ සෙල් එකේ ෂේප් එක මේන්ටේන් කරගන්න. හරිද? තුන්වෙනි එක තමයි එක්ස්චේන්ජ් ඇන්ඩ් ෆිල්ටරේෂන්. හරිද? සෙල් එක්ස්චේන්ජ් ඇන්ඩ් ෆිල්ටරේෂන් සෙල් වෝල් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. සෙල් මෙම්බ්‍රේන් එකත් වැදගත්. එක්ස්චේන්ජ් ඇන්ඩ් ෆිල්ටරේෂන් එක. එක්ස්චේන්ජ් ඇන්ඩ් ෆිල්ටරේෂන්. තව සෙල් වෝල් එකට වැදගත් වෙනවා මෙටබොලිසම් ඇන්ඩ් කැටබොලිසම් ඔෆ් මෙටබොලිසම් කියන්නේ තියෙන මොලිකියුල්ස් කඩලා ශක්තිය ගන්න. කැටබොලිස් කියන්නේ එයාට අවශ්‍ය මොලිකියුල්ස් හදාගන්න of complex
නියුට්‍රියන්ස්. එතකොට දැන් අපිට ඒකේ ෆංක්ෂන්ස් කතා කර. එතකොට සෙල් වෝල් එක හැදිලා තින්නේ ප්‍රෝටීන්ස් වලිනුයි. ඒගොල්ලන්ගේ ප්‍රෝටීන්ස් වලිනුයි පොලිසැකරයිඩ්ස් වලින්. එතකොට මොනවද මේ ෆංගයි වල සෙල් වෝල් එක හැදිලා තියෙන පොලිසැකරයිඩ් එක. පොලිසැකරයිඩ් එක තමයි කයිටින්. කයිටින් මතකනේ. පොලිසැකරයිඩ් විදිහට කයිටින් හැදිලා තියෙනවා. කයිටින් වලිනුයි ග්ලූකෑන්. හරිද? ග්ලූකෑන් වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? මෙයාගේ තියෙන ප්‍රෝටීන්ස් තමයි මැනෝ ප්‍රෝටීන්ස්. සෙල් වෝල් එක හැදිලා තියෙන මැනෝ ප්‍රෝටීන්ස් වලින්. එතකොට සෙල් වෝල් ඉන්හිබිටර්ස්ලා මොකද කරන්නේ? මේගොල්ලෝ ග්ලූකෑන් ඉන්හිබිටර්ස්ලා. හරිද? ඒ කියන්නේ ග්ලූකෑන් කියන්නේ සෙල් එකට අවශ්‍ය පොලිසැකරයිඩ් තියෙනවනේ ග්ලූකෑන්. හරිද? මේ ග්ලූකෑන් හදන්න මොකක් හරි ස්ටාර්ටින් මැටීරියල් එකකින් මොකක් හරි මොලිකියුල්ස් වලින් එකතු වෙලා තමයි ග්ලූකෑන් එක හැදෙන්නේ. ඒකට ග්ලූකෑන් එකට හැදෙන්න කියන්නේ ඒක කැටලයිස් කරන එන්සයිම් එක තමයි ග්ලූකෑන් එක කැටලයිස් කරන එන්සයිම් එක තමයි 1,3 බීටා ග්ලූකෑන් සින්තේස්. 1,3 බීටා ග්ලූකෑන් සින්තේස්. 1,3 බීටා ග්ලූකෑන් සින්තේස් කියන එක ඉන්හිබිට් කරනවා මොනවද මේ සෙල් වෝල් ඉන්හිබිටර්ස්ලා. සෙල් වෝල් ඉන්හිබිටර්ස්ලාට උදාහරණ තමයි එක්සාම්පල්ස් කැස්පෆුන්ජීන් එකයි ඇනෝඩුල් ෆුන්ජීන්. කැස්පෆුන්ජීන් එක ඇනෝඩල් ෆුන්ජීන් එක එකට උදාහරණ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ සෙල් වෝල් එක සින්තසිස් එක ඉන්හිබිට් කරනවා. කොට ඒක ලේසි. අන්තිම එක තමා මුලින්ම කතා කරා සෙල් වෝල් මෙම්බ්‍රේන් එක කතා කරා. සෙල් වෝල් එකට උදාහරණ තමා මොනවද? කැස්පෆුන්ජීන් එක ඇනෝඩල් ෆුන්ජීන් එක. කොට ඒගොල්ලෝ මොකද කරේ? ග්ලූකෑන් සින්තසිස් එක ඉන්හිබිට් කරා. ග්ලූකෑන් සින්තසිස් එක ඉන්හිබිට් කළා තමයි මේක කරේ. ඊට පස්සේ ඊළඟට අපි කතා කරන්නේ DNA and RNA සින්තසිස්. DNA and RNA සින්තසිස් එකට සාමාන්‍යයෙන් අපේ කියන්නේ හියුමන්ස් ලගේ DNA and RNA සින්තසිස් එක වෙනවා. DNA and RNA සින්තසිස් එක හියුමන්ස් ලගෙත් වෙනවා. එතකොට කොහොමද මේක කියන්නේ ටොක්සික් වෙන්නේ නැතුව DNA RNA සින්තසිස් වලට ඩ්‍රග් එකක් හැදුවේ මේගොල්ලෝ. DNA RNA සින්තසිස්. හරිද? මේගොල්ලෝ දැනගත්තා මේකට දාගන්න ඩ්‍රග් එක තමයි ෆ්ලූරෝසයිටොසින්. ෆ්ලූරෝසයිටොසින් කියන ඩ්‍රග් එක දවසක් මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරද්දී මේගොල්ලෝ හියුමන් සෙල් එකකුයි ෆංගස් සෙල් එකකුයි අරගෙන එක්ස්පෙරිමන්ට් කරා කියලා හිතන්නකෝ. කරද්දී මේගොල්ලෝ දැක්ක මේ ෆ්ලූරෝසයිටොසින් කියන එක ෆංගල් සෙල් එක ඇතුලේ විතරක් පත් වෙනවා 5 ෆ්ලූරෝ යුරසිල් වලට. හරිද? ෆ්ලූරෝසයිටොසින් කියන එක ඇත්තටම ප්‍රෝඩක්ට් එකක්. හරිද? ප්‍රෝඩක්ට් එකක්. මේ ඩ්‍රග් එකට මුකුත් කරන්න බෑ. මෙයා පත් වෙනවා 5 ෆ්ලූරෝ යුරසිල් වලට. ඒ පත් වෙන්නේ ෆංගල් සෙල් එකක් ඇතුලේ විතරයි. ඒකට ෆංගල් එන්සයිම් එකක් අවශ්‍ය වෙනවා. ඒක තමයි සයිටොසින් ඩීඇමිනේස් කියන එන්සයිම් එක.
හරිද? සයිටොසින් ඩීඇමිනේස්. සයිටොසින් කියන ඩීඇමිනේස් එක තියෙන්නේ ෆංගල් සෙල්ස් වල විතරයි. එහෙනම් ෆංගල් සෙල්ස් ඇතුලේ මොකද වෙන්නේ? ෆ්ලූරෝසයිටොසින් පත් වෙනවා ෆ්ලූරෝ යුරසිල් වලට. හරිද? ෆ්ලූරෝ යුරසිල් වලට පත් වුණාම මෙයා කෙලින්ම ආයෙ පත් වෙනවා 5 ෆ්ලූරෝ ඩියොක්සි 5 ෆ්ලූරෝ ඩියොක්සි යුරිඩීන් මොනොපොස්පේට් වලට 5 ෆ්ලූරෝ ඩියොක්සි යුරිඩීන් මොනොපොස්පේට් වලට පත් වෙනවා. මේ 5 ෆ්ලූරෝ ඩියොක්සින් යුරිඩීන් මොනොපොස්පේට් කියන එක්කෙනා ගිහිල්ලා කොහොමද දැන් DNA RNA සින්තසිස් වලට බලපාන්නේ? DNA and RNA සින්තසිස් වලට උදව් වෙනවා මේ ෆංගල් සෙල් එකේ. මේ ෆංගල් සෙල් එකේ තියෙන එන්සයිම් එකක් තමයි. එන්සයිම් එකක් තියෙනවා. එන්සයිම් එකේ නම thymidylate synthase. හරිද? thymidylate synthase. එහෙනම් ෆංගල් සෙල් එකක් thymidylate synthase එන්සයිම් එක කැටලයිස් කරලා තමයි DNA and RNA සින්තසිස් එක කරන්නේ. හරිද? එතකොට මේ 5 ෆ්ලූරෝ ඩියොක්සියුරිඩීන් මොනොපොස්පේට් එක ඇවිල්ලා මේ thymidylate synthase කියන එක්කෙනාව ඉන්හිබිට් කරනවා. ඉන්හිබිට් කරාම මොකද වෙන්නේ? මේක DNA and RNA සින්තසිස් එක වෙන්නේ කාගේ ඇතුළේද? මේ ෆංගස් එක ඇතුලේ DNA and RNA සින්තසිස් එක වෙන්නේ. හරිද? එතකොට ඒ DNA RNA සින්තසිස් එක වෙන්නේ එතකොට මේ ෆංගස් එක තව දුරටත් එයාට රෙප්ලිකේෂන් වෙන්න බෑ. රෙප්ලිකේෂන් වෙන්න බැරි නිසා ඒ සෙල් ඩෙත් එකක් වෙනවා. අන්තිම එක තමයි කතා කරන්න තියෙන්නේ මිසලේනියස් එකට. මිසලේනියස් ඩ්‍රග්ස් අන්තිම කැටගරි එක. ඒගොල්ලෝ මොකද කරන්නේ? මයිටෝසිස් එක ඉන්හිබිට් කරනවා. හරිද? ෆංගල් ලගේ මයිටෝසිස් එක තියෙනවනේ. මයිටෝසිස් මතකද? මෙහෙම මේ ක්‍රෝමසෝම් එකක් ගමු. ක්‍රෝමසෝම් එක මුලින්ම මොකක්ද වෙන්නේ? DNA රෙප් තියෙනවා. හරිද? මේ ක්‍රෝමසෝම් එකට ස්පින්ඩලයක් හැදෙනවා. මේ පැත්තෙන් කෙනෙකුයි මෙහෙම දෙකක් තිබ්බොත් ඉතින් මෙහෙම ස්පින්ඩල් එක මේකට කියන්නේ ස්පින්ඩල් එක ආවා. හරිද? මේ ස්පින්ඩල් එක හැදුනට පස්සේ මේ ස්පින්ඩල් එකෙන් මොකද වෙන්නේ? මේ දෙන්නා දෙපැත්තට ගන්නවනේ. මෙහෙම. දැන් මේකයි මේ දෙපැත්තට ගන්න. හරිද? ඊට පස්සේ මේක සෙල් එක වෙන්නේ මෙහෙමනේ. එතකොට මේ ස්පින්ඩල් ෆෝමේෂන් එක තමයි මේ දෙන්නව දෙපැත්තට ක්‍රෝමසෝම්ස් දෙපැත්තට ගන්න. මේ ස්පින්ඩල් ෆෝමේෂන් එක ඉන්හිබිට් කරනවා මේ මිසලේනියස් ඩ්‍රග් එකෙන්. ඒකේ උදාහරණ තමයි ග්‍රිසියෝෆුල්වින් කියන ඩ්‍රග් එකෙන් මොකද වෙන්නේ? ෆංගල් ස්පින්ඩල් ෆෝමේෂන් එක ඉන්හිබිට් කරනවා. ඉන්හිබිට් වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මයිටෝසිස් එක ඉන්හිබිට් වෙනවා. එහෙම තමයි ඒගොල්ලන්ගේ මයිටෝසිස් එක ඉන්හිබිට් වුණාම මොකද වෙන්නේ? ෆංගල් DNA රෙප්ලිකේෂන් එක ඩිස්ටර්බ් වෙනවා. රෙප්ලිකේෂන් එක ඩිස්ටර්බ් වෙනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ මෙකැනිසම් ඇක්ෂන් එක. එතකොට අපි කතා කරා ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස්.
antifungal drugs critical point අනුව cell membrane cell wall DNA RNA synthesis and miscellaneous කියලා බෙදුවා. එතකොට අපි අන්තිමට මේක කතා කරමු. ඒක තමා මෙතන DNA RNA synthesis එක මතකද කතා කරා 5-fluorouracil. දැන් ඒක කලින් අහලා නැහැ 35 එකේ අහන්න පුළුවන් එකක්. නිසා ඒක පොඩ්ඩක් බලමු. කතා කරානේ අපි 5-fluorocytosine හරි යට කියන්න පුළුවන්, fluocytosine හරි කියන්න පුළුවන්. fluorocytosine එක පත් වුණා මොකද්ද 5-fluorouracil එක පත් එහෙක බවට කන්වර්ට් වෙන්නේ ෆංගස් සෙල් එකක විතරයි. ඒ ෆංගල් සෙල් එකක විතරයි එයාට ඕන එන්සයිම් එක cytosine deaminase. හරිද? cytosine deaminase එක තමයි ඉතින් තමයි 5-fluorouracil එක බවට පත් වුනේ. 5-fluorouracil එක පස්සේ පත් වෙනවා කා බවටද 5-fluorodeoxyuridine මොනොෆොස්ෆේට් වලට. මොනොෆොස්ෆේට් වලට පත් වෙලා මොනොෆොස්ෆේට් එක thymidylate synthase එක ඉන්හිබිට් කරනවා. thymidylate synthase එක ඉන්හිබිට් කළා තමයි මොකද කරන්නේ DNA and RNA synthesis එක ඉන්හිබිට් කරන්නේ. එතකොට මෙයාගේ අහන්න පුළුවන් මේ 5-fluorouracil එක හරිද 5-fluorouracil එක 5-fluorocytosine එක 5-fluorouracil වෙන එක අඳින්න කියලා නැත්නම් රියැක්ෂන් එක ලියන්න කියලා. හරිද? කොට 5-fluoro කියන ප්‍රෝඩක්ට් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද? මේ ප්‍රෝඩක්ට් එක තියෙන්නේ මෙතන N එකක් තියෙනවා. මෙතන හොඳට මතක තියාගන්න මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙතන N එකක් තියෙනවා. H2 එකක් එක්ක. මෙතන වෙනම තව N එකක් තියෙනවා. H එකකුත් තියෙනවා. මෙතන තියෙනවා ඩබල් බොන්ඩ් O එකක්. හරිද? cytosine deaminase වලින් deaminase කියන්නේ amine group එකක් අයින් කරනවා කියන්නේ අදහසක් වෙනවා deaminase. ඒකට deaminase වලින් කරන්නේ මෙතන amine group එක අයින් කරනවා. එතකොට amine group එක අයින් කරාම amine group එක අයින් වෙලා ඩබල් බොන්ඩ් ඔක්සිජන් එකක් තමයි එන්නේ. එතකොට මෙතන ඩබල් බොන්ඩ් ඔක්සිජන් එකක් තියෙනවා. මෙතන N එක තියෙනවා. මේකට H එකක් එනවා. මෙතන ඩබල් බොන්ඩ් එක අයින් වෙනවා. මෙතන ආයි N එකයි H එකයි. මේක තමයි 5-fluorouracil එක. එතකොට මේක අහන්න පුළුවන් 35 එකේ. ඒක අහන්න පුළුවන් නිකන් මං කිව්වේ කලින් අහලා තිබ්බනේ මොකක්ද අහලා තිබ්බේ